කළ යුතු දේ කුමක්ද ස්වාමීන් වහන්ස? නිදිමත කියන කාරණය තීන මිද්දේටයි අයිති වෙන්නේ නෝන. ඒක පංච නීවරණ ධර්මයන්ගෙන් එකක්. නිදිමත කියන කාරණය අපි කාටත් ස්වභාව වූ ධර්මයක්. අතීතයේ මේ මුගලන් මහරහතන් වහන්සේ උතුම් රහත් ඵලයට පත්වෙන පෙර ආතුව. ඒ කියන්නේ සෝවාන් ඵලයට පත් වෙලා ඉන්න වෙලාවේ මේ නිදිමත කියන කාරණේ මුගලන් මහරහතන් වහන්සේටත් අප්‍රමාණ පීඩාවන් සකස් කළ දුන්නා. බුදුරජාණන් වහන්සේ මුගලන් ස්වාමීන් වහන්සේ කෙරෙහි වැඩි අවධානයක් යොමු කළේ කාරණා දෙකක් නිසා. පළවෙනි කාරණේ තමයි බුදුරජාණන් වහන්සේ දිවසින් දැක්කා මුගලන් ස්වාමීන් වහන්සේ පිටිපස්සේ විපාකයේ පිණිස බලවත් අකුසල් තියෙනවායි කියන කාරණේ. අම්මා තාත්තාට පීඩා කිරීම ආදී බලවත් අකුසල් විපාකයේ පිණිස තියෙනවායි කියන කාරණේ බුදුරජාණන් වහන්සේ දැක්කා. දෙවෙනි කාරණය තමයි බුදුරජාණන් වහන්සේ දැක්කා මේ මුගලන් ස්වාමීන් වහන්සේ අනාගතයේ මේ ගෞතම සම්මා සම්බුද්ධ ශාසනයේ ප්‍රධානම ශ්‍රාවකින් දෙදෙනා වහන්සේලාගෙන් එක වහන්සේ නමක් වෙනවායි කියන කාරණේ. මේ හේතුන් දෙක නිසා බුදුරජාණන් වහන්සේ මුගලන් මහරහතන් වහන්සේගේ මුල් කාලය ඒ නිසා මේ විදිහ අවධානයෙන් ඉන්නකොට බුදුරජාණන් වහන්සේ දවසක් දකිනවා මුගලන් ස්වාමීන් වහන්සේ ගහක් යට භාවනා කරනවා නිදි කිරා වැටෙනවා. නමුත් එතකොට රහත් ඵලයට පත් වෙලා නැහැ. සෝවාන් ඵලයට විතරයි පත් වෙලා හිටියේ. එතකොට මේ නිදි කිරා වැටෙන මුගලන් ස්වාමීන් වහන්සේ ළඟට බුදුරජාණන් වහන්සේ වැඩම කරලා ආනවා මුගලන් ඔබ නිදි කිරා වැටෙනවා නේද කියලා. ඒ වෙලාවේ මුගලන් ස්වාමීන් වහන්සේ කියනවා ඔව් භාග්‍යතුන් වහන්සේ මට නිදි කිරා වැටෙනවා කියලා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ කියනවා මුගලන් ඔබට නිදි කිරා වැටෙනවා නම් ඔබ සංඥාව වෙනස් කරන්න කියලා. පළවෙනිම කාරණා කීපයක් කියනවා. පළවෙනි කාරණේ තමයි ඔබ වඩන්නා වූ සංඥාව වෙනස් කරන්න කියනවා. ඒ කියන්නේ ඔබ මේ මොහොතේ අසුබ සංඥාවක් වඩනවා නම් ඒ අසුබ සංඥාණයෙන් බැහැර වෙලා මෛත්‍රී සංඥාවකට එන්න. ඔබ මේ මොහොතේ බුද්ධානුස්සතිය වඩනවා නම් ඒ බුද්ධානුස්සතියෙන් බැහැර වෙලා ආනාපාන සතියට එන්න. ඔබ මේ වෙලාවේ අසුබය වඩනවා නම් අසුබයෙන් බැහැර වෙලා මේ වෙලාවේ ධම්මානුපස්සනාවට ඒ වගේ සංඥාව වෙනස් කරන්න කියනවා. ඒ නිසා නිදිමත දැනෙන ඕනෑම වෙලාවක ඔබ වඩන්නා වූ සංඥාව වෙනස් කරන්න. දෙවනුව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සංඥාව වෙනස් කරලා ඔබට නිදිමත දැනෙනවා නම් බුදුරජාණන් වහන්සේ කියනවා ධර්මයක් මෙනෙහි කරන්න කියලා. තේරෙනවද? මොකක් හෝ ධර්මයක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ ධර්මයක් එහෙම නැත්නම් ගාථා රත්නයක තේරුම මෙනෙහි කරන්න කියනවා. එහෙම මෙනෙහි කරද්දිත් ඔබට නිදිමත දැනෙනවා නම් බුදුරජාණන් වහන්සේ ඊළඟට කියනවා යම් ගාථාවක් සත්‍යයනය කරන්න කියලා. ධර්මයක් සත්‍යයනය කරන්න කියලා. දැන් මුලින් මෙනෙහි කරා ඒත් නිදිමත දැනෙනවා දැන් කියනවා සත්‍යයනය කරන්න. ඒ කියන්නේ ඉතිපිසෝ ගාථා වේවා සබ්බපාපස්සකරණං ගාථා වේවා ඔය වගේ යම් ධර්මයක් සත්‍යයනය කරන්න කියනවා. මේ ධර්මයේ සත්‍යයනය කරද්දිත් ඔබට නිදිමත එනවා නම් බුදුරජාණන් වහන්සේ ඊළඟට දේශනා කරනවා මේ දෑත් දෙකෙන් මේ කම්පෙති දෙක ස්පර්ශ කරන්න කියලා. හොඳින් තදින්. එතකොට කම්පෙති පිරිමැද්දත් ඔබට නිදිමත එනවා නම් මුගලන් ඊළඟට ඔබ සිසිල් පැන් ටිකක් අරගෙන මුව සෝදන්න කියනවා. එතකොට මූණ සේදුවාටත් පස්සේ ඒත් නිදිමත එනවා නම් බුදුරජාණන් වහන්සේ කියනවා එහෙමනම් මුගලන් දැන් සක්මන් කරන්න. සක්මන් කරලත් ඔබට නිදිමත එනවා නම් බුදුරජාණන් වහන්සේ කියනවා මුගලන් ඔබ එහෙමනම් සිංහ සෙයියාවෙන් සැතපෙන්න කියලා. මම මේ වෙලාවේ ඇහැරෙනවා කියලා සිංහ සෙයියාවෙන් සැතපෙන්න කියනවා. ඒතකොට දැන් බුදුරජාණන් වහන්සේ මෙතන කාරණා 6ක් නැත්නම් 7ක් දේශනා කරනවා. ඒතකොට මේ කාරණා 6න් 7න් බුදුරජාණන් වහන්සේ සක්මන් කරන්න කියන කාරණය දේශනා කරන්නේ 6 වෙනි තැනට. මොකද දැන් වර්තමානයේ අපි භාවනා යෝගී පින්වතුන්ලාට සමාජයේ හුඟක් වෙලාවට නිදිමත දැනෙනවා නම් අපි මුලින්ම කරන්නේ මොකද්ද? සක්මන් කරන්න කියන කාරණේ. නමුත් බුදුරජාණන් වහන්සේ මුගලන් මහරහතන් වහන්සේට එහෙම කියන්නේ නැහැ. සක්මනට ඉස්සෙල්ලා බුදුරජාණන් වහන්සේ කාරණා 5ක් දෙනවා. මේ කාරණා 5න් පස්සේ බුදුරජාණන් වහන්සේ සක්මන් කරන්න කියන කාරණේ මතක් කරන්නේ. එතකොට එහෙම මතක් කරලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සක්මන් කිරීමෙන් තියෙනා වූ ආනිසංස 5ක් පිළිබඳ. සක්මන් භාවනාවේ. තේරෙනවද? එතකොට සක්මන් භාවනාවෙන් තියෙන පළවෙනි ආනිසංසය තමයි දෙපා ශක්තිමත් වෙනවා. දෙවෙනි කාරණය තමයි වීරිය වැඩි වෙනවා. තුන්වෙනි කාරණය බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යාගේ ආහාර ජීර්ණය ක්‍රමවත් වෙනවා. හතරවෙනි කාරණය බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යා නිරෝගී භාවයට පත් වෙනවා. පස්වෙනි ආනිසංසය තමයි සක්මන් භාවනාවේදී සකස් වෙන්නා වූ සමාධිය දීර්ඝ වේලාවක් පවතිනවා. මෙන්න මේක තමයි සක්මන් භාවනාවේ තියෙන වටිනාකම. සක්මන් භාවනාවේදී ඇතිවෙන්නා වූ සමාධිය දීර්ඝ වේලාවක් පවතිනවා. මේ එරමිනියා ගොතාගෙන කරන භාවනාවේ වගේ නෙමෙයි. බුදුරජාණන් වහන්සේ ඒක දේශනා කරන්නේ. එතකොට මුගලන් මහරහතන් වහන්සේට බුදුරජාණන් වහන්සේ මේ සක්මන් භාවනාව 5 වෙනි තැනට දෙන්නේ ඇයි? අර මුල් කාරණා 5 වඩාගෙන ඒත් නිදිමත දැනෙනවා නම් බුදුරජාණන් වහන්සේ අනිවාර්යයෙන්ම දන්නවා මේ සක්මනට බැස්සාට පස්සේ සක්මනේදී සකස් වෙන සමාධියේ ශක්තිමත් භාවය නිසා අනිවාර්යයෙන්ම අපි නිින්ද කඩාගෙන
එලියට එනවා කියලා. නමුත් අතනදී අපි කෙලින්ම එරමිනියා ගොතාගෙන හිටිය ගමන් අපි සක්මනට ගියා නම් අර කාරණා හතරෙන් අපි දුර්වලභාවයට අර ගත්තා වූ වෙහෙස අපි ගන්නෙ නැහැ, වීරිය ගන්නෙ නැහැ. එතකොට අතනදී අර සංඥාව වෙනස් කරනවා, ධර්මයක් මෙනෙහි කරනවා, ධර්මයක් සත්‍යයනය කරනවා, කන් දෙක පිරිමදිනවා, මූණ සෝදනවා. මේ සියල්ල කරගෙන ඇවිල්ලා නෝනා අර වීරියත් එක්ක මෙයා සක්මනට වැටෙද්දී අනිවාර්යෙන් මෙයා සක්මන තුල ගන්නා වූ සමාධිය ශක්තිමත් භාවයට පත්වෙන. තේන එතැදී බුදුරජාණන් වහන්සේ උපක්‍රමශීලී ධර්මයක් තමයි මුගලන් මහරහතන් වහන්සේට දේශනා කරන්නේ. එතකොට මෙන්න මේ ධර්මය තුලදී කෙනෙකුට නිදිමත දැනෙනවා නම් අපි ඒ නිදිමත දැනෙන මොහොතේම සක්මනට යන්නේ නැතුව මෙන්න මේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ මාර්ගය පසු කරගෙනයි අපි සක්මනට යා යුතුව තියෙන්නේ. සක්මනට යා යුතුව තියෙන්නේ. එතෙන්දී බුදුරජාණන් වහන්සේ මේ සක්මන් භාවනාවේ තියෙන වටිනාකමේදී කියනවා සක්මන් භාවනාව තුල සකස් වෙන්නා වූ සමාධිය දීර්ඝ වේලාවක් පවතිනවා කියලා. මෙන්න මේක ගොඩාක් වටිනවා. ඒ කියන්නේ යමෙක් භාවනා කරලා එක මොහොතකින් පංච නීවරණයන් නැවත සකස් කර ගන්නවා නම් එවැනි කෙනෙකුට තියෙන එකම එක විසඳුම තමයි සක්මන් භාවනාව තුළ ශක්තිමත් භාවයට පත් වෙන්න. ඒ නිසා නිරේතුරුව ගිහි පින්වතුන්ලාට එරමිනියා ගොතාගෙන භාවනා කරන්න මේ අපහසුවක් තියෙනවා නම් අවම වශයෙන් සක්මන් භාවනාවේ හැදෙන්න යෙදෙන්න අපිට අවස්ථාව තියෙනවා. දැන් මං වැඩ හිටියේ කුටියේ පසුගිය දවස්වල සක්මනක් තියෙනවා. ඒ සක්මනේ දිග මං හිතන්නේ අඩි 35ක් විතර දිගයි. වැලි සක්මනක් අඩි 35ක් විතර දිගයි. ඒ වගේම සක්මන් භාවනාව කරන කෙනාට අනිවාර්යයෙන්ම සකස් කළා වූ සක්මනක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ නිසා ගෙදරක ජීවත් වෙන කෙනාට ගෙදර තියෙන ආලින්දය, ගෙදර තියෙන සාලය සක්මනක් හැටියට භාවිතා කරන්න පුළුවන්. තේරෙනවද? සාලය හෝ ආලින්දය හෝ අනිත් අය විවේක ගන්න වෙලාවට, නිින්දට ගිය වෙලාවට සක්මනක් හැටියට අනිවාර්යයෙන්ම යාට භාවිතා කරන්න පුළුවන්. සෝන රහතන් වහන්සේ කියන්නේ බොහොම සුඛෝපභෝගී ජීවිතයක් ගත කරපු ගිහි කෙනෙක්, සිටුවරේ. මේ සිටුවරයා, මේ තරුණයා කවදාක්වත් මේ බිම දෙපා තිබ්බේ නැහැ. සිටු මැදුරේ දෙපා තිබ්බනම් දෙපා තිබ්බේ අර විල්ලුද පළස් මතමයි. සිටු මැදුරෙන් එළියට ගියා නම් එක්ක ගියේ දෝලාවකින්, එක්ක ගියේ අස්ස කරත්තයකින්මයි. කවදාක්වත් එයා මේ දෙපා බිමට තියලා තිබ්බේ නැහැ. ඒ නිසා මෙයාගේ දෙපා හරිම සිනිඳුයි. සිනිඳු නිසාම මේ දෙපා වලින් රෝම ඇවිල්ලා තියෙනවා. මේ තරුණයා ගිහි ගෙහි කලකිරිලා පැවිදිභාවයට පත් වෙනවා. පැවිදිභාවයට පත් වෙලා සාංශාරික පුරුද්දක් නිසාම මෙයා සක්මන් භාවනාව තමයි තෝරගන්නේ. මේ ස්වාමීන් වහන්සේ, සෝන ස්වාමීන් වහන්සේ සක්මනේ සක්මන් කරනවා. අර දෙපතුල් වල තියෙනා වූ සිනිඳුභාවය නිසා, තුන්වහන්සේ තියෙනා වූ අධිවීරිය නිසා කකුල් තුවාල වෙලා, යටිපතුල් තුවාල වෙලා නොන සක්මන පුරාම ලේ තැවරිලා. මේක බුදුරජාණන් වහන්සේ දිවසින් දකිනවා. දකින්නේ මොකද්ද? මේ සෝන ස්වාමීන් වහන්සේගේ වීරිය. දැකලා මේ සෝම ස්වාමීන් වහන්සේට උපකාරයක් පිණිස බුදුරජාණන් වහන්සේ දෙන්නට වැඩම කරනවා. වැඩම කරලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සෝන අධිවීරියනුත් බැහැර වෙන්න. මොකද අධිවීරිය නිසා අපි තුල නිරේතුරුව මාන්නය, සක්කාය දිට්ඨිය සකස් වෙනවා. ඒක හොඳට තේරුම් ගන්න ඕන. භාවනා කරන කෙනා, පින්කම් කරන කෙනා, ඔය හැම කෙනෙක්ම අධිවීරිය අපිට නිරේතුරුවම සක්කාය දිට්ඨිය සකස් කරලා දෙනවා. ඒ වගේම හීන වීරිය නිරේතුරුව අපිට පංච නීවරණ සකස් කරලා දෙනවා. ඒ නිසා මේ දෙකෙන්ම බැහැර වෙන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒතර මේ දෙකෙන්ම බැහැල වෙලා මේ මධ්‍යස්ථ තැනට, මධ්‍යම ප්‍රතිපදාවට එන්න කියලා සෝන ස්වාමීන් වහන්සේට දේශනා කරනවා. එතකොට නිරේතුරුව සක්මනේදී සක්මන් කරද්දී අර අධි වීරිය කියන කාරණිනුත් බැහැර වෙලා, ඒක ඒකාන්තයක්. හීන වීරිය කියන කාරණිනුත් අපිට බැහැර වෙන්න සිද්ධ වෙනවා. ඒ නිසා නිරේතුරුව සක්මනේදී ඊට සුදුසු ඇඳුමක් ඇඳගෙන, සැහැල්ලු ඇඳුමක් ඇඳගෙන සක්මනට ගොඩ වෙන්න. තේරෙනවද? දැන් මං කිව්වා ගෙදර සාලය හෝ ආලින්දය හෝ සක්මනක් හැටියට භාවිතා කරන්න පුළුවන්. මොකද මේක වටින්නේ මොකක් නිසාද? සක්මනේදී සකස් වෙන්නා වූ සමාධිය දීර්ඝ කාලයක් පවතින නිසා. තේරෙනවද? ඒකයි මම මේ ගැන කියන්නේ. එතකොට එයා දැන් සක්මන් භාවනාවේදී සුදුසු සැහැල්ලු ඇඳුමක් ඇඳගත්තට පස්සේ නිරේතුරුව මෙයා සක්මන්ට ගොඩ වෙලා අර මම මුලින්ම කිව්වා වගේ නෝනා සක්මනේ එක කොනක හිටගෙන එයා දෑත් දෙක බිමට වැටෙන ස්වභාවයට තියාගන්න ඕන. කොයිලාකත් අත් ඉස්සරහට බැඳගෙන පිටිපස්සට බැඳගෙන සක්මන් කරන්න බෑ. මොකද හිතේ අරමුණට පිහිටනවා. ඒ නිසා නිරේතුරුවම දෑත් දෙක පල්ලෙහාට වැටෙනසේ සක්මනේ හිටගෙන නිරේතුරුවම අර මං කිව්වා වගේ ප්‍රබෝධමත් හිතක් ඇති කරගන්න. ප්‍රබෝධමත් සැහැල්ලු සිතක්, ප්‍රබෝධමත් හිතක් ඇති කරගෙන නිරේතුරුව තමා තුලින් තමා ප්‍රසන්න සිනහවක් මූණට ඇති කරගන්න. තොල්පෙති විවර කරන්නේ නැතුව ප්‍රසන්න සිනහවක් මූණේ ඇති කරගෙන දැන් එයා සක්මන් භාවනාවට යොමු වෙනවා. දැන් සක්මන් භාවනාවට යොමු වෙන වෙලාවේ නෝනා අපි දකින්න ඕනේ සක්මන් භාවනාවේ තුලින් අපි සමාධිය කියන කාරණේ විතරක් නෙමේ බලාපොරොත්තු වෙන්නේ. ඒතකොට සෝන ස්වාමින් වහන්සේ සක්මන තුලනේ උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධය මතු කරලා ගත්තේ.
එහෙනම් මේ සක්මන් භාවනාව තුළ චතුරාර්ය සත්‍ය මතු කරලා දකින්න පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය මතු කරලා දකින්න අපිට පුළුවන්. ඒ නිසා නිරේතුරුව සක්මන් භාවනාව අපි උපයෝගී කරගන්න ඕනේ ධර්මානුකූලව මේ විදර්ශනාමය නුවණ සකස් කරගන්නමයි. ඒ නිසා ඒ විදර්ශනා නුවණ සකස් කරගන්න සක්මන මතු කරගනිද්දී නිරේතුරුවම සක්මනට ගොඩ වෙලා දැන් මං කිව්වා අධිවීරියට යන්නත් එපා, හීන වීරියට යන්නත් එපා. මොකද සමහර පින්වතුන්ලා මං දැකලා තියෙනවා සක්මනේ වේගයෙන් අඩි තියෙනවා. ඒ කියන්නේ එක පියවරක් තියලා ඊළඟ පියවර අඩියක් අඩි එකහමාරක් එහාට තියෙනවා. වේගවත් ආකාරයෙන් සක්මනේ සක්මන් කරනවා. තව සමහර පින්වතුන්ලා මං දැකලා තියෙනවා එක පියවරක් තියලා ඒ පියවරේ ගෑවෙන ප්‍රමාණයට අනිත් අඩිය තියෙනවා. ඒක ඒකාන්තයක්. අර වේගයෙන් ඇවිදිනවායි කියන කාරණේ ඒකාන්තයක්. අර සෙමෙන් පියවරේ පියවර ගැටෙන ස්වභාවයට තියෙමින් ඇවිදිනවායි කියන කාරණේ තව අන්තයක්. මේ දෙක අන්ත දෙකක්. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. අන්ත දෙක තුල ඇලීම් ගැටීම් තමයි සකස් වෙන්නේ. ඒ නිසා මධ්‍යස්ථ ස්වභාවයට අපි එනවා කියන්නේ එක පියවරක් තියලා ඊළඟ පියවර නෝනා අඟල් 8ක් අඟල් 6ක් වගේ ප්‍රමාණයට තියන්න දක්ෂ වෙන්න ඕනේ. නමුත් සමාජයේ භාවනාවන් උගන්වන පින්වතුන්ලා ගුරු මහත්මීන් ගිහි පැවිදි පින්වතුන්ලා ඉන්නවා. ඒ තැන්වල නෝනා එක එක ආකාරයෙන් සක්මන් භාවනාව පුහුණු කරනවා. තේරෙනවද? පියවරේ ඇතිවීම නැතිවීම දකිනවා, ඔසවනවා, තබනවා, ගෙන යනවා කියලා දකිනවා, වම දකුණ කියලා දකිනවා. මේ සමාජය තුළ අප්‍රමාණ භාවනා ක්‍රමවේදයන් තියෙනවා. ඒ ක්‍රමවේදයන් ඔබ පුහුණු කරලා ඒවා තුළින් සමාධියක් විදර්ශනාවක් සකස් වෙනවා නම් ඒ ක්‍රමයන් ඉස්සරහට අරගෙන යන්න. ඒවා ගැන මම මුකුත් හරි හෝ වැරදි හෝ කියන්නේ නැහැ. අපිට අදාළ සමාධියත් ප්‍රඥාවත් කියන කාරණය. සමාජය තුළ තියෙන ක්‍රමවේදයන් තුළින් ඒ සමාධිය ප්‍රඥාව සකස් වෙනවා නම් සාදු ඒ මාර්ගය ඔස්සේම අපි ඉස්සරහට යන්න ඕනේ. තේරෙනවද? මාර්ගයේ ක්‍රමයේ කුමක් වුණත් ප්‍රශ්නයක් නැහැ. අදාළ වෙන්නේ සමාධිය සහ ප්‍රඥාව. ඒ නිසා මෙතනදී මම ඔබට මතක් කරන්නේ සක්මන් භාවනාව තුළින් විදර්ශනාව මතු කර ගන්නා වූ ආකාරය. ඒ නිසා දැන් ඔබ සක්මනට ගොඩ වෙලා අර ආකාරයෙන් අධිවීර්ය හීන වීර්ය කියන කාරණා බැහැර කරලා නිරේතුරුවම එක පියවරක් තබලා ඊළඟ පියවර අඟල් 6ක් අඟල් 8ක් වගේ ප්‍රමාණයට තබන්න. තබමින් ඔබ සක්මන් කරන්න. සක්මන් කරද්දි කොයි වෙලාවකවත් මේ පියවර ඔසවනවා, තබනවා, තියනවා කියන කාරණේ හිතන්න යන්න අවශ්‍ය නැහැ. මොකද දැන් මුලින්ම අපි සමාධිය ඉලක්ක කරන්නේ. සමාධිය ඉලක්ක කරද්දි විතර්ක වලට යන්න බෑ. හිතන්න බෑ. දැන් ඔසවනවා, තබනවා, තියනවා කියද්දි ඒ හිතන මොහොතක් පාසා විතර්කයි අපි තුල සකස් වෙන්නේ. ඒ නිසා නිරේතුරුව සක්මන් කරද්දි පියවර තබමින් මං කිව්වා වගේ අර අඟල් 6ක් 8ක් ප්‍රමාණයට දුරින් පියවර තබමින් පියවර දකිමින් යන්න. පියවර දෙස දකිමින් යන්න. මේක ඔසවනවා, තබනවා, තියනවා කියන අවශ්‍යතාවයක් නැහැ. හිතන්න අවශ්‍යතාවයක් නැහැ. පියවරේ කුමක්ද සිද්ධ වෙන්නේ? පියවර දෙස දකිමින් යන්න. හිතන්න යන්න බෑ. ආනාපාන සතිය දෙද හිතන්න යන්න එපා. දැන් මොකද මෙතනත් අපි සමාධි මට්ටමකට හිත මුලින්ම ගන්නවා. එතකොට සමාධි මට්ටමටම හිත ගනිද්දී පියවර ගැන හිතන්න, තබනවා, තියනවා, ඔසවනවා, වම දකුණ මේවා කියන ප්‍රමාණයට අපේ සමාධිය තව ප්‍රමාද භාවයට අපි පත් කරගන්න. ඒ නිසා හිතීම තහනම් එතනදී දැකීම කරන්න පියවර දකිමින් යන්න. දැන් මෙහෙම පියවර දකිමින් අපි ඉස්සරහට ගිහිලා නෝනා අපි විනාඩි 5ක් 10ක් දිගටම පියවර දකිමින් සක්මන් කරන්න. දැන් ඔබ සක්මනේ ඒ කාරණේමයි කරන්නේ, වෙන කිසිම දෙයකට හිත යොමු කරන්නේ නැහැ. පියවර දකිමින් සක්මන් කරනවා. සක්මනේ කොනෙන් හැරෙනකොට ඒ හැරෙන ස්වභාවය දකිමින් සක්මනේ හැරෙනවා. හැරලා විනාඩි 5ක් විනාඩි 10ක් විනාඩි 15ක් දැන් ඔබ එච්චරයි කරන්න වෙන මොකුත් නැහැ. පියවර දකිමින් සක්මන් කරනවා. සක්මන් කරලා දැන් විනාඩි 15ක් අපි සක්මන් කළා කියන්නකෝ. සක්මන් කරලා ඔබ සක්මනේ එක කොනකට එනවා. ඇවිල්ලා දැස් දෙක පියාගෙන ඔබ ආස්වාසය දිහා බලනවා. දැස් දෙක පියාගෙන දැන් සක්මනේ නැවතුණා. ආස්වාසය දිහා බලනවා. ආස්වාසය දිහා බලනකොට දැන් ඔබට පේනවා ආස්වාසයේ ගොරෝසු භාවය සියුම් වෙලා, ආස්වාසයේ වේගවත් භාවයක් නැහැ. ආස්වාසය කෙටි වෙලා දැන් ඔබට නාසයෙන් යාන්තම් ආස්වාසය දැනෙනවා. තාම ඔබට නාසයෙන් යන්තම් දැනෙනවා නම් ඔබ ආයිමත් සක්මන් කරන්න ඕනේ. සමාධිමත් හිතක් නේ තියෙන්නේ දැන්. නමුත් තාම ආස්වාසයේ කෙටි භාවය Tamanට දැනෙනවා කියන්නේ තාම අදාළ සමාධියට ඇවිල්ලා නැහැ. ඔබ ආයිමත් සක්මන් කරනවා. පියවර දකිමින් සක්මන් කරනවා. ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව සිදු කරන විට දැස් පියාගෙන සක්මන් භාවනාව කරන්න පුළුවන්ද ස්වාමින් වහන්සේ? බෑ දැස් පියාගන්න එපා. දැස් පියාගන්න දැස් අරගෙනයි සක්මන් කරන්න. දැස් දෙපාත් එක්ක අරන් ගියට ප්‍රශ්නයක් නැහැ. තේරෙනවද? විනාඩි 5ක් විතර දැන් සක්මන් කරනවා. ඇයි සක්මන් කළේ? තාම ආස්වාසය අපිට මේ නහයෙන් දැනෙනවා. ඒ කියන්නේ අදාළ සමාධිය තාම සකස් වෙලා නැහැ. ඒ නිසා දැන් ඔන්න ආයිමත් විනාඩි 5ක් විතර සක්මන් කළාට පස්සේ දැන් හිතන්න බෑ, දකින්නවා විතරයි. හිතන්න ගියොත් සමාධිය දුර්වල වෙනවා.
ආයිමත් විනාඩි 5ක් විතර දැන් සක්මන් කරලා ආයිමත් සක්මනේ කොනේ නැවතිලා ආයිමත් එයා හුලන් රැල්ල දිහා බලනවා. අන්න සුරන් රැල්ල දිහා බලද්දී දැන් එයාට මේ නාසයෙන් සුරන් රැල්ල අරමුණු වෙන්නේ මේ සියුම් ආස්වාස ප්‍රාස්වාස කයක් තියෙන්නේ කියලා දැනෙන. නමුත් මේවා ධානා මට්ටම් නෙමෙයි ඈ. තාම ධානා මට්ටම් වලට එන්නේ. ධානා මට්ටම් ගැන සක්මන් භාවනාවේදී ධානා මට්ටම් සකස් වීමක් නැහැ. නමුත් දැන් මේ සමාධියයි ගන්නෙ. දැන් අන්න පැය කාලක් භාවනා කරද්දී නෝනා එයාට දැන් තේරෙනවා මේ ගොරෝසු කය සියුම් භාවයට පත් වෙලා මේ සියුම් ආස්වාසය තමයි දැන් Tamanට දැනෙන්නේ. ඒ දැනෙන තැන තමයි අපි විදර්ශනාවට හිත ගන්නවා. දැන් විදර්ශනාවට හිත ගන්නවා කියන තැනදී නිරේතුරුවම දැන් එයාගේ ආස්වාසයේ සියුම් වෙලා ඒ වෙලා වෙනකොට නෝනා මේ කය ඔබට දැනෙන්නේ නැහැ. ආයිමත් දැන් කකුල් බලනවා මූණ බලනවා ඒව එකක් මෙතන නැහැ. දැන් එයාට කය දැනෙන්නේ නැහැ. එයාට කය දැනෙන්නේ නැහැ කියන්නේ කය ඒ තරම් සියුම් වෙලා තියෙන්නේ. එයාට සියුම් වෙලා තියෙන්නේ මෙතන නිකන් මනෝරූපයක් වගේ තමයි එයාට පේන්නේ. මනෝරූපයක් වගේ තමයි මෙතෙන්ට පේන්නේ. මොකද එච්චරටම පංච නීවරණ තුනී වෙලා. මොකද දැන් ආස්වාසයේ සියුම් තැනටම අපි ගෙනාව ඈ. ඒ සියුම් තැනට ගේනකම් විදර්ශනාවට යන්න එපා. එතකන් සක්මනේ මෙතෙන්ට ගන්න ඕනේ. එහෙම අරගෙන දැන් එයා ඊට පස්සේ හොඳටම දැන් එයාට විශ්වාසයි ආස්වාසයේ බොහොම සියුම් භාවයට පත් වෙලා තියෙන්නේ. කය බොහොම සියුම් වෙලා තියෙන්නේ. ශරීරයේ ගොරෝසුවට දැනෙන්නේ නැහැ. නිකන් මනෝමය රූපයක් වගේ තියෙන්නේ. ඒ තැනදී නෝනා එයා සක්මනේ එක කොනක හිටගෙන එයා දැන් මේක මුලින්ම නෝනා සතර සතිපට්ඨාන ධර්මයන්ට මතු කොල්ල දකිනවා. ඒතකොට සතිපට්ඨාන ධර්මයේම බුදුරජාණන් වහන්සේ මුලින්ම දේශනා කරන්නේ කායානුපස්සනාව. දැන් බුදුරජාණන් වහන්සේ කායානුපස්සනාව, වේදනානුපස්සනාව, ධම්මානුපස්සනාව, චිත්තානුපස්සනාව හැටියට මේ කාරණා හතරක් දේශනා කළත් පින්වතුන්ලා එකක් දකින්න ඕනේ මේ කාරණා හතරම අපිට එක චිත්තයකින් දකින්නත් පුළුවන් ඈ. ඒක වඩාගෙන ඉදිරියට පුහුණු වුණාට පස්සේ මේ කාරණා හතර කියන්නේ හතරක් නෙමෙයි. මේ සකස් කරගන්නා වූ රූපයක් අනිත්‍යයි කියන දකින දැක්ම තුල මේ කාරණා හතරම බැසගෙන තියෙනවා. ඒක හොඳට තේරුම් ගන්න. නමුත් ඒක අපි ඉස්සරහට තමයි භාවනාදී අපිට තේරුම් යන්නේ. නමුත් මේක හතර වෙන් අරගෙන වඩනවා මේ කායානුපස්සනාව තුල වේදනානුපස්සනාව නැහැ කියන කාරණා ධර්මයට අදාළ නැහැ. එක චිත්තයක් තුල මේ හතරම මතු කරලා අපිට දකින්න පුළුවන්. ඒ නිසා නිරේතුරුව දැන් අපි කායානුපස්සනාව මතු කරලා ගන්න යන්නේ දැන් හිත සමාධිමත් සක්මනේ පියවර දෙස දකිමින් දැන් තමන් ආස්වාසයේ දිහා බැලුවා ආස්වාසයත් හොඳටම සියුම් වෙලා දැන් හිතේ සමාධි මට්ටමේ තියෙනවා ධාන මට්ටම් නෙමෙයි සමාධි මට්ටමේ තියෙන්නේ. එයා දැන් කරන දේ කායානුපස්සනාවට අදාළව දැන් සක්මන භාවනාව යොමු කරගන්න. එතනදී මොකද්ද කරන්නේ? මුලින්ම අට්ටික සංඥාව මතු කරලා ගන්නවා. දැන් මං කිව්වා මේ වෙලාව වෙනකොට එයාට මේ රූපේ ගොරෝසු භාවයක් දැනෙන්නේ මනෝමය රූපයක් දැනෙන්නේ. එයා මේ මනෝමය රූපෙන් සක්මනේ කොනේ හිටගෙන එයා මුළු සක්මන පුරාවට තමන්ගේ ඇටසැකිල්ල තියෙනවනේ. ඇටසැකිල්ලෙන් ඇටසැකිලි වලින්ම මේ සක්මන පුරව ගන්න. මනසින් ඇටසැකිලි වලින්ම මේ සක්මන පුරව ගන්න. දැන් එයාට මෙතන රූපය පිළිබඳ ප්‍රශ්නයක් නැහැ. හිත සමාධිමත් නැහැ. මේ රූපය ගැන අවධානය යොමු කරන්න ඕනේ නැහැ. තමන්ට නොදෙනී යන තත්ත්වෙට සැහැල්ලු වෙලා තියෙන්නේ. දැන් මෙච්චරලා දැක්කා. දැන් මොකද දැන් විදර්ශනාවට යන්නේ. දැන් විදර්ශනාවේදී හිතන තැනට ආවේ. දැන් අතනින් දැකීම ඉවරයි. දැන් එයා හිතන තැනට එන්නේ. දැන් විදර්ශනාවේදී හිතන්න ඕනේ. මෙනෙහි කරන්න ඕනේ. දැන් එයා මනසින් මුළු සක්මන පුරාම දැන් එයාගේ ඇටසැකිලි වලින් එයා පුරවගත්ත දැන් සක්මනේට වැලි අරමුණු වෙනවද? දැන් මෙච්චරලා වැල්ලේ සක්මන් කළේ. දැන් එයාට සක්මනේ අරමුණු වෙන්නේ ඇටසැකිලි විතරයි. ඒ ඇටසැකිලි මත නෝනා සක්මන් කරන්න. ඇටසැකිලි මත සක්මන් කරද්දී පියවර ඇටසැකිල්ල මත තබද්දී දැන් එයා පියවර තබන්නේ මහ පොළොවටවත් වැල්ලටවත් නෙමෙයි. අර ඇටසැකිලි වලට දෙපා තබද්දී තබන මොහොතක් පාසා අනිත්‍යයි කියලා දකින්නේ පියවර නෙමෙයි ඈ. ඉරියව්වත් නෙමෙයි. ඇටසැකිල්ල යන්නේ. මොකද එයාට තේරෙනවා මේව දෙපා තියද්දි මේක කුඩු වෙලා බිඳිලා යනවා. ඒ වගේ තබන පියවරක් පාසා අර ඇටසැකිල්ලට පියවර තබන්නේ තබන මොහොතක් පාසා අනිත්‍යයි කියලා දැකලා සක්මන දිගටම කරගෙන යන්න. දිගටම සක්මන කරගෙන ඇටසැකිල්ලම බාහිර සතර මහා ධාතුවට එකතු වෙනකම්ම මුහු වෙනකම්ම කරගෙන යන්න. දැන් ඔබ ඇටසැකිලි ගොඩ මතයි ඇවිද්දේ. දැන් ඔබේ මත විනාඩි 10ක් ඇවිදිද්දී අර ඇටසැකිලි කුඩු වෙලා බාහිර පටවි ධාතුවටම එකතු වෙනවා. දැන් හිතන්න පුළුවන් ඔබට විදර්ශනාව වඩන්නේ. දැන් ඇටසැකිලි කුඩු වෙලා ඒ බාහිර සතර මහා ධාතුවකට එක්තු වෙන තැන අන්නේ තැන වැඩුණාට පස්සේ ඔබ දැන් සක්මනේ කොනේ නවතිනකොට දැන් ඔබ හිතලා තින්නේ ඔබට දැන් රූපය තුලින්ම ඇටසැකිල්ල මතු කරලා දකින්න පුළුවන්. ඔබ ඒ රූපය තුලින්ම ඇටසැකිල්ල මතු කරලා දකිමින් දැන් මෙච්චර වෙලා වැඩුවා වූ සක්මන් භාවනාව තුලින් ඔබ සතර සතිපට්ඨාන ධර්මයන් මතු කරලා දකින්න. ඒ සතර සතිපට්ඨාන ධර්මයන් මතු කරලා දකිද්දී ඔබ සක්මන කොනේ හිටගෙන නිරේතුරුව දකින්න මේ අට්ටික සංඥාව මේසා මොහොතක් වැඩුණේ මේ රූපය ඇසුරු කරගෙනයි. මේ වැඩුණා වූ අට්ටික සංඥාව වැඩුණා වූ රූපය නිට්ටයද අනිත්‍යයි. එනම් මේ සක්මන් භාවනාව තුළ අට්ටික සංඥා වැඩුණා වූ රූපය අනිත්‍යයි කියලා දකිද්දී මේ අට්ටික සංඥාවත් අනිත්‍යයි කියලා දකිද්දී ඒ අපේ තුළ වැඩුණේ කායානුපස්සනාව.
ඊට පස්සේ නිරේතුරුව දකින්න මේ අට්ටික සංඥාව මෙච්චර මොහොතක් වැඩුව වෙලාවේ දැන් සක්මනේ අපි හිටගෙන හිතනවා නුවණින් දකින්නවා දැන් සමාධිය පිළිබඳ ප්‍රශ්නයක් ඔබට නැහැ ඊළඟට දකින්න මේ අට්ටික සංඥා වැඩිම තුල මා තුල සකස් වුනේ සැප වේදනාවක්ද දුක් වේදනාවක්ද උපේක්ෂා සාගත වේදනාවක්ද උපේක්ෂා සාගත විඳීම ඒ උපේක්ෂා සාගත විඳීම නිට්ටය වුණාද අනිත්‍ය වුණාද ඒ අනිත්‍යයි කියලා දකිද්දීම ඔබ වේදනානුපස්සනාවේ අනිත්‍යභාවය දකිනවා ඊට පස්සේ ඔබ දකින්න මේ සෑම අට්ටික සංඥාවදී මේ සකස් වුණා වූ සෑම සිතුවිල්ලක්ම නිට්ටය වුණාද අනිත්‍ය වුණාද අපි මුලින්ම අට්ටික සංඥාව දැක්ක අට්ටික සංඥාව ක්‍රමානුකූලව බාහිර සතර මහා ධාතුවට එකතු වෙන හැටි දැක්ක මේ සෑම දැක්මක්ම සකස් වුණේ සිතුවිල්ලක් හැටියට මේ සිතුවිලි නිට්ටයද අනිත්‍යද අනිච්චිත්තානුපස්සනාවේ අනිත්‍යභාවය දකිනවා මේ අට්ටික සංඥාව මේ සක්මන තුල වැඩුණ වැඩෙද්දී සකස් වුණේ අපි තුල පංච නීවරණ නෙමේ සප්තබොජ්ජංගයන්මයි ඒ සප්තබොජ්ජංගයන් නිට්ටයද අනිත්‍යද අනිත්‍යයි අන්න ධම්මානුපස්සනාව වැඩනවා. ඒතකොට අන්න සක්මන් භාවනාව තුළ අපි සතර සතිපට්ඨාන ධර්මය දැන් එයා සක්මනේ කොනේ හිතගෙන ඒක හිතන්න ඕනේ S2 පියාගෙන. මොකද එයාට දැන් සමාධිය තියෙනවා හිතේ. ඒ සමාධියෙන් එයා හිතනවා. ඊට පස්සේ එයා නිරේතුරුවම ආයිමත් එතන ඉඳන්න ඕන. එයා මේ සක්මන් භාවනාවේ අට්ටික සංඥාව පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවයක් හැටියට දකිනවා. ඒ පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවයක් හැටියට දකින්නේ මේ සක්මන් භාවනාවේදී මේ අට්ටික සංඥාව වැඩුණේ රූපය ඇසුරු කරගෙනයි ඒ රූපය නිට්ටයද අනිත්‍යද අනිත්‍යයි ඒ කියන්නේ වර්තමාන රූපස්කන්ධයේ අනිත්‍යභාවය දැක්කා පංච උපාදානස්කන්ධයට අදාළ. එතකොට මේ වැඩුණා වූ ඇලීම් ගැටීම් උපේක්ෂාවන් කියන කාරණා තුල ඇලීම් නෙමේ ගැටීම් නෙමේ සකස් වුණේ උපේක්ෂාවයි සකස් වුණේ සක්මන් භාවනාව තුලේ උපේක්ෂාව කියන වේදනාව නිට්ටයද අනිත්‍යද ඒ කියන්නේ වේදනානුපස්සනාව වේදනාස්කන්ධයේ අනිත්‍යභාවය දැක්කා. එතකොට මේ සක්මන් භාවනාව තුළ අපි කොච්චරනම් හඳුනා ගැනීම අපි සකස් කරගත්තද ඒ හඳුනා ගැනීම මේ ඇටසැකිලි හඳුනාගත්ත මේවා සතර මහා ධාතු හා මුහු වෙනවා හඳුනාගත්ත ඒ සෑම හඳුනා ගැනීමක්ම නිට්ටය වුණාද අනිත්‍ය වුණාද අන්න සංඥා ස්කන්ධයේ අනිත්‍යභාවය දකින්න. එතකොට මේ සක්මන් භාවනාව තුළදී සකස් වුණා වූ සංස්කාරයන් කුසල් සංස්කාරයන් නිට්ටයද අනිත්‍යද අනිත්‍යයි අන්න සංස්කාර ස්කන්ධයේ අනිත්‍යභාවය දකින්න. එතොට මේ සක්මන් භාවනාව තුළ සකස් වුණා වූ විශේෂ වූ දැනීම් විඤ්ඥානය නිත්‍ය වූ දෙයක්ද අනිත්‍ය වූ දෙයක්ද අනිත්‍යයි අන්න විඤ්ඥානස්කන්ධය අනිත්‍යභාවය දකින්න. එතෝට වර්තමාන පංචුපාදානස්කන්ධය අනිත්‍යභාවය මතු කොළ දකින්න. ඊට පස්සේ අතීත පංචුපාදානස්කන්ධය අනිත්‍යභාවය දකිනවා සංසාරයක් පුරාවට මම පටිච්ච සමුප්පන්නෝ ඉපදිලා කොච්චරනම් මේ සක්මන් භාවනාව තුළ අට්ටික සංඥාව මතු කොල්ල දකින්න ඇද්ද ඒ දැක්ක සෑම අට්ටික සංඥාවක මතු කොල්ල දැක්කේ රූපය ඇසුරු කරගෙන අතීත රූපස්කන්ධයේ නිත්‍යද අනිත්‍යද අනිත්‍යයි. ඒ අතීත අට්ටික සංඥාව තුළින් සකස් වුණා වූ උපේක්ෂාසාගත වේදනාවන් කොච්චරනම් විඳින්නේ නැද්ද උපේක්ෂාසාගත වේදනාව නිත්‍යද අනිත්‍යද අන්න වේදනාස්කන්ධයේ අනිත්‍යභාවය දකින්න. ඒ අතීතයේ අට්ටික සංඥාව සක්මන් තුළින් වඩද්දී කොයිසානම් හඳුනා ගැනීම සංඥාවන් සකස් කරගන්න නැද්ද ඒ සංඥාවන් නිත්‍ය වුණාද අනිත්‍ය වුණාද අනිත්‍ය වුණා සංඥාස්කන්ධයේ අනිත්‍යභාවය දකින්න. එතකොට අතීතයේ අට්ටික සංඥාව පුහුණු වෙලා කොච්චරනම් අපි කුසල් සංස්කාරයන් රැස් කරගන්න නැද්ද ඒ සෑම සංස්කාරයක්ම අනිත්‍ය වුණා අතීත සංස්කාරස්කන්ධයේ අනිත්‍යභාවය පංච උපාදානස්කන්ධයට අදාළව දකින්න. එතකොට අතීතයේ විශේෂ වූ දැනීම් කොච්චරනම් අපි සකස් කරගන්න නැද්ද අට්ටික සංඥාව නිසා ඒ සෑම දැනීමක්ම අනිත්‍ය වුණා අන්න අතීත විඤ්ඤාණස්කන්ධයේ අනිත්‍යභාවය පංච උපාදානස්කන්ධය අනිත්‍ය. එහෙනම් දැන් එයා තමා තුලින් දකිනවා අට්ටික සංඥාව නිසා සකස් වුණා වූ වර්තමාන පංච උපාදානස්කන්ධයත් අනිත්‍ය වුණා නම් අට්ටික සංඥාව නිසා සකස් වුණා වූ අතීත පංච උපාදානස්කන්ධයත් අනිත්‍ය වුණා නම් එයා අනාගත පංච උපාදානස්කන්ධයකට අට්ටික සංඥාව නිසා බැඳෙන්නේ නැහැ. එයා අට්ටික සංඥාව සිහි වෙන මොහොතේම ඒ අට්ටික සංඥාව අනිත්‍යයි කියලා දකිනවා. එහෙම නැත්නම් අට්ටික සංඥාවට බැඳුනා කියන්නේ අපි අට්ටික සංඥාවේ ආස්වාදයට ඇලුනා කියන්නේ අපි අට්ටික සංඥාව නිසාම නැවත භවය සකස් කරගන්නවා. ඒ නිසා යා කොච්චර අට්ටික සංඥාව සකස් කරගත්තත් ඒ අට්ටික සංඥාව තුළින් සකස් වෙන්නා වූ රූප වේදනා සංඥා සංකාර වලට එයා අනාගතේ නැවත බැඳෙන්නේ නැහැ. එයා අට්ටික සංඥාව සිහිපත් වෙද්දිම ඊළඟ හිතෙන් එයා දකින්නේ අනිත්‍යයි කියන කාරණේ විතරයි. එවිට එයාට පුළුවන් සංසාරයේ මේ මුළු මහ පොළොවම එකම ඇටසැකිලි ගොඩක් හැටියට දකින්න ඒ ඇටසැකිලි කාගේවත් නෙමේ පටිච්ච සමුප්පන්නව තමාගේම ඇටසැකිලි කියා දකින්න. එතකොට දැන් අන්න සක්මන තුලින් එයා අට්ටික සංඥාව විදර්ශනා නුවණින් දැක්කා. එතකොට මේක පුහුණු වුණාට පස්සේ නෝනා බුදුරයන් වහන්සේ කියනවා අට්ටික සංඥාවේදී සකස් වෙන්නා වූ සමාධිය දීර්ඝ වේලාවක් පවතිනවා කියලා. ඒ නිසා ඔබ දවසකට පැය භාගයක් මේ අට්ටික සංඥාව මේ විදිහට වැඩුවොත් සක්මන තුලින් නෝන ඔබ මහපාරේ යද්දිත් කන්තෝරුවේ යද්දිත් ගෙදර ඉද්දිත් ඔබට දැනෙන්නේ මේ ඇටසැකිලි ගොඩක් මත දෙපා තබාගෙන ඉන්නවායි කියන කාරණය. ඔබට ආයිමත් ඊට පස්සේ මේ පැයෙන් පැයට මේ සක්මනට යන්නේ නැහැ. ඔබට ඕන වෙලාවක මහ පොළොව දෙපා තබාගෙන ඉද්දි ඔබට දැනෙන්නේ
මගේ මැට සැකිලි කොට මත දෙපා තබාගෙන ඉන්නවා කියන කාරණය. ඒ සිත සකස් වෙද්දී ඔබට තියෙන අනිත්‍යය කියලා දකින්න විතරයි. මොකද ඔබ අනාගත පංච උපාදානස්කන්ධයට දැන් බැඳෙන්නේ නැහැ. ඔබ අට්ටික සංඥාවටයි මේ ඇටසැකිල්ලටයි මේ දෙපා තියන්නේ මගේ සංසාරයේ පටිච්ච සමුප්පන්න ඇටසැකිලි ගොඩටයි මේ මං දෙපා තියන්නේ මේ මුළු සත්වර ප්‍රජාවගේම ඇටසැකිලි ගොඩටයි මං කකුලේ තියන්නේ කියන තැනදීම ඔබට තියෙන්නේ ඒ හිත අනිත්‍යයි ඒ අට්ටික සංඥාව අනිත්‍යයි කියලා දකින්න විතරයි. තේරෙනවද? මොකද දැන් ඔබ අතීත පංච උපාදානස්කන්ධයටත් යොමු කරලා බැලුවා අනිත්‍යයි වර්තමාන පංච උපාදානස්කන්ධයටත් අට්ටික සංඥාව යොමු කළා අනිත්‍යයි. ඒ නිසා ඔබ දැන් අනාගතයේ ආයිමත් අට්ටික සංඥාවට බැඳෙන්නේ නැහැ. ඒ වගේ නිරේතුරුවම ඒ සක්මන තුලින් සකස් කරගන්නා වූ ඒ අට්ටික සංඥා සමාධිය නෝන දීර්ඝ වේලාවක් දීර්ඝ කාලයක් පවතින. ස්වාමීන් වහන්සේ දැන් භාවනාවේ යෙදිලා ඉන්න භාවනා යෝගියෙකු මිය ගියහොත් ඒ යෝගියාගේ ඊළඟ භවය කොහොමද ස්වාමීන් වහන්සේ සකස් වෙන්නේ? මෙහෙමයි. ඉතින් භාවනා යෝගීව ඉන්න වෙලාවකට මරණය සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් මරණය සිද්ධ වුණා නම් අනිවාර්යයෙන්ම ඊළඟ උපත සිද්ධ වෙන්නේ උපාදාන පත්‍ය භව කියන ධර්මතාවය. එච්චර වෙන දෙයක් නැහැ. කාගේ මරණ සිද්ධ වුණත් උපාදාන පත්‍ය භව කියන ධර්මතාවය සිද්ධ වෙන්නේ. ඒ වෙලාවේ යාට උපාදානිය උනේ කුමක්ද? ඊට අදාළ භවය සකස් වුණා. එයා ඒ වෙලාවේ ආනාපාන සති ආස්වාදයට අදාළව හිටියනම් රූපාවචර ධානය වලට ආස්වාදයට අදාළව හිටියනම් රූපාවචර බ්‍රහ්මතලයේ ඉපදෙයි. අරූපාවචර ධානවල ආස්වාදයට අදාළ උපාදානය සකස් වුණා නම් අරූපාවචර ධානයක උපදින. ඒ වගේ මෙයා අට්ටික සංඥා වඩමින් අට්ටික සංඥාවේ ආස්වාදයට බැඳිලා හිටියනම් එයා සස්ත්‍රීක දිව්‍ය තලයක ඉපදෙයි. විදර්ශනා නුවණ සකස් වුණේ නැහැ. එයා ආස්වාදයට බැඳුනේ. නමුත් එයා වඩන්නේ අට්ටික සංඥාව. එයා වඩන්නේ මරණානුස්සතිය. එයා වඩන්නේ ආයතන භාවනාව. නමුත් නෝන එයා ආස්වාදයට බැඳිලා ඉන්නේ. අට්ටික සංඥාව වඩලා ඒ අට්ටික සංඥාව නිසා සකස් වෙන්නා වූ සංස්කාරයන් අනිත්‍යයි කියලා එයා දකින්නේ නැහැ. අට්ටික සංඥා නිසා සකස් වුණා වූ පංච උපාදානස්කන්ධය අනිත්‍යයි කියලා දකින්නේ ආස්වාදය තුල අට්ටික සංඥාව වඩමින් ඉන්නවා. ආස්වාදය තුල සතර මහා ධාතු වඩමින් ඉන්නවා. ආස්වාදය තුල ආයතන භාවනාව වඩමින් ඉන්නවා. ආස්වාදය තුල මරණානුස්සතිය වඩමින් ඉන්නවා. ඒතකොට මේ ආස්වාදේ නම් ආදීනවයක් තියෙනවා. ඒ කියන්නේ භවය සකස් වෙනවා. ඒ විදර්ශනා නුවණක් ඇති කරගත්තේ නැහැ. ඒතකොට ආස්වාදය තුල මරණානුස්සතිය වඩමින් ඉඳමිනුත් ඒකේ ආස්වාදයක් ඇති කරගත්තා නම් එයා සස්ත්‍රීක දෙවියෙක් වෙලා සස්ත්‍රීක මිනිසෙක් වෙලා ඉපදේ. එහෙම වෙලා ඉපදේ. හොඳේ. දානේ දීලා දන් පිටිපස්සේ පින තියෙනවා නම් සස්ත්‍රීක වෙලා ඉපදේ. නැත්නම් සස්ත්‍රීක භාවයෙන් අඩු දෙවි කෙනෙක් වෙලා ඉපදේ. ඒ නිසා භාවනාව කරන වෙලාවේ කෙනෙක් මිය යන්න පුළුවන්. මිය ගියොත් උපාදානයට අදාළ භවය සකස් වෙන්නේ. තේරෙනවද? උපාදානයට අදාළව භවය සකස් වෙන්නේ. ඒ නිසායි අපි දක්ෂ වෙන්න ඕනේ ඕනෑම භාවනාවක් වඩද්දී විදර්ශනා භාවනාව හෝ ආස්වාදයට යන්න එපා. අට්ටික සංඥාව වැඩෙනකොට ඒ ආස්වාදයේ සතුට සුලින් වඩ වඩා ඉන්න. එයා දන්නේ අට්ටික සංඥාව තුලින් භවය සකස් කරනවා කියලා. ඒ ආස්වාදය අනිත්‍යයි කියලා දකින්න ඕනේ. අය හැම වෙලාවෙම ඇලීම් ගැටීම් දෙකටම යන්න එපා. ගැටීම් වලින් බැහැර වෙලා ඇලීම් වලට යන්නත් එපා. උපේක්ෂාව කියන තැන හිත අරගෙන ඒ උපේක්ෂාවත් අනිත්‍යයි කියලා දකින්න ඕනේ. දැක්කොත් තමයි විදර්ශනා නුවණ සකස් වෙන්නේ. සෝවාන් ඵලයේ පැත්තට අපිට යන්න වෙන්නේ. එහෙම නැතුව කෙනෙක් හිතනවා නම් මම නිරතුරුව මරණානුස්සතිය වඩනවා. වඩලා ඒ ආස්වාදයේ තුල ඉන්නවා මිසක් ඒ ආස්වාදයේ අනිත්‍යභාවය දකින්නේ නැහැ. එයා මරණානුස්සතිය වඩමින් ඉද්දි මැරුණත් නෝනා එයා නැවත උපතකට යනවා සෝවාන් ඵලයටපත් වෙන්නේ නැහැ. වඩමින් ඒ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය, ඒ රූපේ අනිත්‍යභාවය, ඒක පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවයක් හැටියට මතු කරමින් දකින්න.